අද මේ පින්වතුන්ට හරි අගේ ඇති කාරණාවක් කියලා දෙනවා. මේ සිද්ධිය හරි පුදුම දෙයක්. මේ කියන්න යන දහම් කාරණාව හරි පුදුම සහගත දෙයක්. මොකක්ද මේ දහම් කාරණාව? ඉස්ලාම සූත්‍ර දේශනාවක් මතක් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ ඊටමත් දීර්ඝයි, ආරම්භක කෙලවරක් පනවන්න බෑ. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තා සන්දහවිතං සංසරිතං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සංසාරේ සැරිසරනවා. පින්වත් මහණෙනි, නුඹලට දකින්න ලැබේවි ගොඩාක් දුක් විඳින මිනිස්සු, ගොඩාක් දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්න මිනිස්සු දකින්න ලැබේවි. සත්වයෝ නිට්ඨමේතං ගන්තබ්බං. ඒ වෙලාවට ඒකාන්තයෙන් නිට්ඨාවකට එන්න මමත් ඔය දුක විඳලා තියෙනවා කියලා. තං කිස්ස හේතු. ඇයි එහෙම හිතන්නේ? ඒකට හේතුව මොකද්ද? ඒවන් දීඝරත්තං වූ භික්ඛවේ සංසාරා. මේ දීර්ඝ වූ සංසාරයේ ගත කරද්දී දුක්ඛං පච්චන භූතං, ගොඩාක් දුක් විඳා. තිබ්බම් පච්චන භූතං, තීව්‍ර දුක් විඳා අපි. ව්‍යසනං පච්චන භූතං, ගොඩාක් ව්‍යසනවලට පත් වුණා. රෝග ව්‍යසන, වසංගත, භෝග ව්‍යසන, ඇඳිවතවත් නැති වෙන තරමට සියල්ල නැති වුණ අවස්ථා. ඥාති ව්‍යසන, තමන්ගේම දරුමල්ලෝ අඹ දරුවෝ ඇස් පනා පිට වතුරේ ගඟේ ගහගෙන ගිය අවස්ථා, ගින්නට අහුවෙච්ච අවස්ථා, වාහනවලට යටවිච්ච අවස්ථා, පස්කඳු කඩාගෙන ඇස් ඉදිරි පිට ඥාතින් යටවිච්ච අවස්ථා ගණන් කරන්න බෑ. ඒ නිසා කවුරු හරි දුක්ඛින් දකින්නකොට හිතන්න, දුකක් දකින්නකොට ඔය දුක මම වින්දා කියලා. පහුගිය දවස්වල ශ්‍රද්ධා රූප වාහිනියෙන් අර පිටරට වෙච්ච සිද්ධියක් පෙන්නවා. මොකද්ද? පිඹුරෙක් දරුවෙක් ගිලලා. මම හිතේ අඩි 4-5ක විතර උස ළමයා, අවුරුදු 10ක විතර ළමයි පිඹුරක් ගිල්ලා. පිඹුරා ගොදුරක් ගිලෙනකොට ඒ ගොදුර වෙලා ගන්නවා, පිඹුරු ගැටේ ගහනවා. වෙලාගෙන හිර කරනවා ඇටකටු කුඩු වෙන්න. සමහර පිඹුරු දිවියෝ කොටි පවා වෙලාගෙන ගිලිනවා. ඇටකටු කුඩු වෙනකල් පිඹුරක් ගැටෙන් තද කරනවා. තද කරලා ඔළුව පැත්තට කට දාලා විශාල කරලා මේ උඩ පැත්තෙන් ගැටේ ලිහිනවා. ලිහලියා ගිලිනවා. අර අවුරුදු 10ක විතර පුංචි දරුවා ওই විදිහට හිර කරලා වෙලලා කුඩු කරලා ගිලලා පස්සේ මිනිස්සු පිඹුර අල්ලගෙන ඔළුව ගැට කහලා බඩ පල්ලා ගන්නකොට ඉතින් මිනිහ තියෙනවා. අර ධර්මයේ ගලපන්න දැන් එවැනි වූ දුකක් දකින්නකොට ඒකාන්තයෙන් සිතන්න ඔය දුක මම වින්දා කියලා. සංසාරේ පන පිටින් පිඹුරන්ගේ බඩවල් වලට ගිය ගාන, අවස්ථා, වාර ගණන් කරන්න බෑ. එච්චර දුකක් සංසාරේ විඳලා ආපු අය අපි. දැන් ඔළුවේ කැක්කම උහුලා ගන්න බැරි වුණාට, තව කෙනෙක්ගේ සැර වචනේ උහුලා ගන්න බැරි වුණාට, දරුවන්ගේ නොපනත්කම් දෙමව්පියන්ට උහුලා ගන්න බැරි වුණාට, ඊළඟට තමන් ආදරය කරන අයකින් එන සිත් පෑරින් ඉවස ගන්න බැරි වුණාට, පන පිටින් සත්තුන්ගේ ඇඟවල් වලට ගියා අපි.
දුක අමතක වෙලා. දුක අමතක වෙලා. පින්වත් මහණෙනි, ගොඩාක් සැප විඳින අය දකින්න පුළුවන්. ගොඩාක් සැප විඳින අය දැක්කට පස්සෙත් නිට්ටමේතං ගන්තබ්බං, නිට්ටාවකට එන්න ඔය සැප මම වින්දා කිය. හේතුව එච්චර දීර්ඝයි සංසාරේ. මහල් 7-8ක මන්දිරයක විශාල යහන වාහන තියාගෙන සොඳුරු අමුදරුවන් සමග පංචකාම සම්පත්තිය බුද්ධි විඳිමින් සිටින යමෙක් ඔබට දකින්න ලැබුණොත් ඔබ හිතන්ට ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාස කරන්න, ඔබගේ ශ්‍රද්ධාව ගන්න ඉස්සරහට ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ අදාහ ගන්නවා නම් ඔබ විශ්වාස කරන්න ওই සැපේ මම වින්දා. අද වෙනකොට කිසිවක් නැහැ. මනුස්ස ලෝකයේ ඇස් වලින් දකින්න තියෙනවා නම් මේ යම් යම් සැප සම්පත්, ඔය හැම සැප සම්පතක්ම අපි විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා. මිනිස්සු විඳින දුක් අපි විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා. දැන් මේ කොරෝනා වසංගතයේට මේ වයසක ආච්චිලා අම්මලා කියනවා අම්මෝ උපන්තිකට මෙහෙම එකක් දැකලා නැහැ නේද? ඔක්කොගෙම කටවල් වහලා හප්පෝ කොරෝනා කියලා. මේ ලංකාවේ වසංගතයක් ඇති වුණ කාලයක් කියන්නම්. මීට අවුරුදු 10 ගණනකට කලින් මේ ලක්දෙරණේ කෝටි සංඛ්‍යාත ධනී ජනයා සිටිපු කාලයක් තිබ්බා. පරාක්‍රම බහුව රජතුමාගේ කාලයෙන් වෙනකොටම ওই යුද්ධයට මැදිහත් වෙලා ওই අනුරාධපුර වන්නරුව මේ ප්‍රදේශවල කෝටි 3කට වැඩි ජනයා ඉඳලා තියෙනවා. දැනට ඉන්නේ කෝටි 2කමාරයි ලංකාවේ. කෝටි සංඛ්‍යාත ධනී ජනයා ගෙවල් හදාගෙන ඉන්නවා. අනුරාධපුරයෙන් කුකුලෙක් වහලෙට නැංගට පස්සේ වහලෙන් වහලෙට පනිද්දී ඒ කුකුලට අතරක් නැහැ. සමහරලාට පොළොන්නරියනුත් එහා තමයි කැලේට යන්නේ. එච්චර ගෙවල්. එහෙව් රාජධානි වලට පින්වතුනි කුමක්ද සිද්ධ වූයේ? ඒ කාලේ භයානක වසංගතයක් ආවා. ඒ වසංගතය ඇවිල්ලා ඇඟ රත් වෙලා ඇඟ වෙවුලලා වැටුණාට පස්සේ කවුරු හරි ඇල්ලුවොත් එයාට හැදෙනවා ඒක. ඒ නිසා නිවසේ කෙනෙකුට ඒ වසංගතය හැදුනොත්, හැදිලා වැටුනොත් එහෙම ගේ ඇතුලේ ඉන්න කෙනා ඉන්න තැනම බිත්තිය කඩාගෙන එළියට පනිනවා. අර දොරටුව පැත්තට එන්නේ නැහැ. ලෙඩා ආපු දොරෙන්වත් එන්නේ නැහැ. මේ පින්වතුන් විශ්වාස කරනවද? ওই විදියට වසංගතෙන් ලක්දිරණේ මිනිස්සු වෙනසිලා එක ගමට මිනිස්සු 2-3 දෙනා විතරක්ම ඉතුරුණා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරුණා. ඒක මදිවට නියඟයක් ඇවිල්ලා මේ ගස් කොළන් ඔක්කොම වේලිලා ගිහිල්ලා දාගිය පතනක් වගේ වුණා ලක්දිරණ. දාගිය පතනක් පිච්චිලා ගිය හේනක් වගේ කලාතුරකින් තැනක කොළපාන්ට තනකුල ගහක් තියෙනවා. සංඝයා ඈතින් දකින්නට අත් දෙක නල්ලි තියාගෙන සාදු කියපු මිනිස්සුම මහා වනයේට කඩා පැනලා හාමුදුරුවරු මරාගෙන මස් කෑවා. මේ ලක්දිරණේ එහෙව් ව්‍යසන, එහෙව් වසංගත ලංකාවේ තිබ්බා. එහෙව් එකේ මේවා මොනවද? එනිසා තමයි අප සමහරවිට ඒ වගේ කාලෙක අපි මිනිස්සු වෙලා හිටියනම් අපිත් එහෙම මැරිච්ච අය. ඒ වගේ යුග ගණනාවක් පහු කර ආවේ. මං අද ඔය සූත්‍ර කරුණත් මුල් කරගෙන අපූර්ව දහම් පණිවිඩයක් ඔබගේ සිතට දැනෙන්නට සලස්වන්නටයි මේ ධර්ම දේශනාව
විස්තර කරන්න හිතුවේ. ඒ බණපදේ තමයි එකම අත්දැකීමට ආය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔන්න අද ධර්ම දේශනාවේ මාතෘකාව එකම අත්දැකීමට නැවත සංසාරේ මුහුණ දෙන්න වෙනවා. අද ෆේල් වුණොත්, අද අපි ඒකෙන් පෙරදුනොත් සංසාරේ ආයම පෙරදි යනවා. මා ඒ කියෝ කාරණාව මේ ඇත්තන්ට තවත් තේරෙන්න අපිට ළඟදීන් ලැබුණ ලියමනාවක් මං කියන්නම්. ඒ ලියමනාව මට පාඩම්. එකපාරක් කියවනකොට මතක හිටියා. මක් නිසාද ඒ ලියමනාවේ තිබ්බ විස්තරත් එක්ක මගේ ශරීරයේ රෝමෝද්ගමනය වුණා. එයා එක්තරා ප්‍රදේශයක ගැහැණු ළමයෙක්. ලිපිය පටන් ගන්නවා ස්වාමීනි මම අන් අයගෙන් ආරක්ෂාවක් කියලා විශේෂ දෙයක් නොලබන ශිෂ්‍යයෙක් හැසිරෙන කෙනෙක්. ගණිකාවක් කිව්වට වරදක් නැහැ. කුංචි කාලේම තුරුණු වියට ඇතුල් වෙනකොටම තරුණ වෙනකොටම හිතේ නොසන්සිඳෙන ආසාවක් තිබ්බා. හැම පිරිමියත් එක්කම ඉන්න ඕන කියලා. මේ කෙල්ලෙක් දැන් ලියනවා. ඒ හිතට එන ආශාව නතර කරගන්න බෑ. නිසා හොරෙන් සල්ලාල මිනිසුන් හොයන් ගියා. මා ওই විදිහට කුණු වුණා. ඇතුලෙන් කිලිටි වුණා. මම මේ විදිහට ඉන්නකොට ওই විදිහට යන දිශාවක් නොදැන පාපේම යනකොට අපේ ගුරු දෙවිඳුන්ට පින් සිදු වේවා. මේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මට මහමෙවුනායි බණක් අහන්න ලැබුණා අහම්බෙන්. ඒ ධර්ම දේශනාව ඇහෙනකොට මට හිතුණා මං කරන වැඩේ පව්. මං කරන දේෙන් මම මැරිලා නිරේ යනවා. මං ආයෙමත් බණ ඇහුවා. අහන්න බය හිතෙනවා. මං කරන පව් ගැන. ඒත් මට පව් නතර කරගන්න බෑ. අද බණ අහනවා හෙට ආයෙත් මිනිහෙක් කියන්න හිතෙනවා. මට නතර කරගන්න බෑ මගේ හිතට එන අකුසල. ඔහොම ඉදින් මම තවත් ධර්මය අහලා මම හිතුවා මට නැගී හිටින්න තියෙන්නේ බඹසරින්. මම බ්‍රහ්මචාරී වෙනවා කියලා. දැන් මේ ජීවිතේ නොමග ගිය කෙල්ලෙක්. බෑ ආයෙත් හිතට එනවා. සමහර වෙලාවට රාත්‍රී කාලේ මගේ හිතට ඒ නරක අදහස් එද්දි මම නිදාගන්න නැතුව සක්මන් කර හිටගෙන ඉඳගෙන ඒ ඉරියව් තුනෙන් විතරක් අඬා රැය පහන් කරනවා. මගේ හිතේ අකුසලයේ දුරු වෙනකල් මං අඬනවා. වෙහෙරක් ගානේ ගිහිල්ලා චෛත්‍යයක් ගානේ ගිහිල්ලා වැඳ මගේ පෞකාර ජීවිතේ මට එපා. මට බඹසරක් රැකලා මගේ පවුස් හොදා ගන්න මට ලැබේවා කියලා මම පැතුවා. අසපුවක් ගානේ ගිහිල්ලා අයිනක ඉඳලා බණ අහගෙන හිටියා. මගේ පව් වැඩ මට දැන් තිත්ත වෙයි කියලා. මෙහිණි ආරාමයක් ගිහිල්ලා දුක් ගැනවිලි කියා සිල් ගත්තා. රැය පහන් වනතුරු අඬ හිටියා. දවසක් මම ප්‍රසිද්ධ පන්සලක් ළඟ පාර අයිනේ ගමනක් යන්න දහවල් 1ට විතර මත්දහනේ අවකාශ ටිකේ හිටගෙන ඉඳිද්දී මගේ හිතට එකපාරම සිතුවිල්ලක් ආවා. ආන්න බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. බෝපත් අහුලාපන් කියලා. මම කලින් හිතපු සිතුවිල්ලක් නෙවෙයි ඒක.
මගේ හිතට එකපාරම හිතුණ සිතුවිල්ලත් එක්ක මම බෝධිය දිහා බැලුවා. වියලී ගිය බෝපත් ගොඩාක් බෝමුල වැටිලා තියෙනවා අර පන්සලේ. මහා අවකාශ එකේ මට බෑ. මට හිතුණා මට බෑ, මට යන්න බෑ දැන්. ආයෙත් හිතට කෙනෙක් කතා කළා. ඒයි පල දැන් පල අයින් කරපන් බෝපත්. මෙයාට කරන්ට් එක වැදුනා වගේ. දැන් මෙයා යනවා වේගින් බෝධිය ළඟට. බෑග් එක පැත්තකින් තියලා බෝපත් අහුල් දෙනවා. අවුවේ බෝධියේ කොළ ඔක්කොම වැටිලා. මෙයාට හිතුණා ඇති කියලා. නතර කරන්න එපා. ඇහිඳපන් බෝපත්. උඹ මීට කලින් හිටියේ වේතරණී කියන නිරේ. උඹ මේ නිරේට වැටුනේ කලින් ජීවිතයක සල්ලාලකමේ වැරදි කාමසේවනයේ දොරන්. තොගේ ඔය තියෙන්නේ පුරුද්ද වැරදි කාමසේවනයේ කාමයට ආසයක සසරී පුරුද්දක් උඹගේ. ඒ වගේම උඹ සංසාරේ බෝපත් අහුලලා බෝමලු සුද්ධ කරලා තියෙනවා. එම්බා ස්ත්‍රිය තෝ බෝපත් ඇහිඳුවාට මේ බෝමලුවේ පිච්චුනාට තෝ නිරේ යන්නේ. ඒත් උඹගේ පව්කම් නතර නොකළොත් නිරේ යනවා. උඹගේ පාපේ නැමැති සසර පුරුද්ද බෝධි උපස්ථානයේ නැමැති සසර පුරුද්දේ නසපිය. පුදුම නැද්ද මේ හිතවලට එන සිතුවිලි? ඈ මුළු බෝ මලුවම සුද්ධ කළා. ඊට පස්සේ හරි සතුටුයි. ආයිත් සිතට ආවා. සල්ලාලකම නැමැති සසර පුරුද්ද බෝධි උපස්ථානයේ නැමැති සසර පුරුද්දෙන් සිඳේවා. මේ කෙල්ලට තනියෙන් නම් ඔහොම හිතන්න බෑ. සත්පුරුෂයෙක්ගේ පණිවිඩයක්. එකපාර ආවද? ගොඩාක් ඈ තනියෙන් දුක් විඳා. විහෙර විහාර වැන්දා. සත්පුරුෂයන්ට දුක කියාගෙන ගියා. අවසානයේ තමයි හිතට ආවේ සත්පුරුෂ උපකාරය. කලින් අසුභ භාවනාව වඩන්න බෑ. ඊට පස්සේ දැන් මේ කෙල්ලට ගොඩාක් සතුටුයි. ඒ සතුටට මෙයා දැන් හරියට බෝධියට උපස්ථාන කරනවා. දැන් අර මේ සල්ලාලිය පිටිපස්සේ යන්න හිතෙන්නේ නැහැ. තමන්ගේ ඇඟ ගැන ආස හිතෙනවා. මේ කෙල්ල නිදාගන්න ඉරියව්වෙන් ඉන්නේ නැතුව හිටගෙන සක්මන් කරමින් ආයෙත් රැය එළි වෙනකල් අඬා ඉන්නවා. මගේ ඇඟෙන් මං ආයෙ පව්කමක් කරන්නේ නැහැ. මගේ ඇඟෙන් පව්කාර ආස්වාදයක් මං විඳින්නේ නැහැ. අඬ ආයෙත් හිතට කෙනෙක් සම්බන්ධ වුණා. ස්ත්‍රිය නුඹ ඵලයන් ඒ බ්‍රහ්මචාරී මුනිවරියගේ ස්තූපේ වඳින්න. යසෝදරා රහත් තෙරණියගේ ඇගේ සිරිපතුලට පෑගෙන දූල්ලක් වයන්. තනියම හොයාගෙන උඩුපිල අනගාരിക අසුපිතින යසෝදරා මහ රහත් සෑය වඳින්න ගියා. සෑය දිහා බලාගෙන ගොඩාක් අඬලා දුක කියලා බ්‍රහ්මචාරී උත්තමාවි මට ආශිර්වාද කරන්න, මට බඹසරක් ඕන. පෞකාර ජීවිතෙන් මට ගැලවෙන්න ඕන. ඊට පස්සේ උත්තමාවියට පැම් පිදුවා. ඊට පස්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ සිහි කර පැම් පිදුවා. දැන් රාගසිතක් උපදිනකොට මම යසෝදරා රහත් තෙරණිය සිහි කළ සැනින් රාගසිතවිලි නැති වෙනවා. බෝමලුවේ ඉඳගෙන බෝමලුව සුද්ධ කරලා ඉවර වෙච්ච ගමන් භාවනා කරන්න හිතෙනවා. ඇස් දෙක පියාගත්ත ගමන් මලමිනියක් කුණු වෙවි යන හැටිම පේනවා. ඒ මාගේ ශරීරයට ගලපා නවසීවිතකේම වඩනවා. ගත වූ අවුරුදු 15 තුල මගේ අතින් වෙච්ච වැරදි අතේ ඇඟිලි ගානටත් අඩුයි.
එනමුත් එක වැරද්දක් ගැනවත් මා දැන් දුක් වෙන්නේ නැහැ. ගඟක උඩුගම් බලා යද්දී පහළට පොඩ්ඩක් ගහගෙන එනවා කියන එක අරුමයක් නොවේ. මට වෙච්ච වැරද්දට වඩා හැදිච්ච කුසලයේ මට වටිනවා. මගේ හිතට දැන් මාස ගණන් එක රාග සිතුවිල්ලක් උපදින්නේ නැහැ. මං ඒ පිරිසිදු බඹසරින් මගේ කිලිටි ජීවිතයේ හේදුවා. එනමුත් නිවන් දකිනා මොහොත දක්වා මේ හිත මා විශ්වාස කරන්නේ අලු යට සැඟවී තිබෙන ගිනි පුපුරක්සේ නැවතත් මතුවෙන්න පුළුවන් ඒ රාග හිත. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදය සිහි කරලාම මම සුවපත් උනේ යම් ප්‍රතිපදාවක් නම් ඒක නතර කරන්නේ. අදටත් මා බෝධි උපස්ථාන කරනවා. මේ අත්වලින් බෝපත් ඉවත් කරනවා. යසෝදරා උත්තමාවිය සිරසේ තබාගෙන මා වඳිනවා. මහා කස්සප මුනිදුන්ට වඳිනවා. මාව මේ වැරද්ද මට පෙන්ලා දුන්නේ ධර්මයෙන් නම් මා ඒ ධර්මයේ ඇසීම නිතර කරනවා. මට බණපද කියා දුන්න ගුරුවරුන්ට පින් දෙනවා. උගුර ලේරහ වෙනකල් ධර්මයේ කියමින් මේ මිනිසුන්ට යහපත සැලසූ ගුරු දෙවිඳුන්ට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේලා ගන්න උත්සාහය ප්‍රතිඵලයක් තියෙනවා කියලා ගුරු පූජාවක් පිණිස පුදන්ටත් මම මේ ලිපිය ලිවි. ඔබ වහන්සේලාට ඒ ධර්මය අවබෝධ වේවා. ඇගේ ලිපිය ආයම තමන්ට තමන් මුණ ගැහෙනවා. මේ පාරය දිනුවා සත්පුරුෂය ඇසුරු කරපු නිසා. කෙනෙක් සල්ලාල නම් සසරේ පුරුද්දක් වල් වැඩ කරලා නිරේට ගියා. මනුස්ස ලෝකෙට කලාතුරකින් ආවා. ආයේ පරණ වැඩේ පටන් ගත්තා. ආයන් දෙපා නිරේ. මේ පරීක්ෂණයෙන් සමත් වෙන්න නුඹලා ෆේල් වෙන්න එපා. ඔබ හිතන්නේ ඔබගේ මව් මේ ජීවිතේම ලැබිච්ච මව් කියලාද? මේ අම්මාම සංසාරේ ලැබිච්ච වාර ගණන අම්මා වෙලා ගණන් කරන්න බෑ. මේ තාත්තාම සංසාරේ තාත්තා වෙලා ඇවිල්ලා අපේම තාත්තා වෙච්ච වාර ගණන් කරන්න බෑ. ඔබගේ හිත රිද්දන බිරිඳක්ද? ඒ බිරිඳම ආයම සංසාරේ මුණ ගැහුණා. අද ඔය මුණ ගැහුණේ පළවෙනි වතාවට නෙවෙයි. ඔය බිරිඳම සංසාරේ ගොඩාක් වාරවල මුණ ගැහුණා. ඔය ස්වාමියාම සංසාරේ ගොඩාක් කල් මුණ ගැහුණා. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. දුව නොවිච්ච කෙනෙක් නෑ. පුතා නොවිච්ච කෙනෙක් නෑ. දැන් ඔබ ගන්න තීරණ සසර පුරුද්දට ගන්නේ. එදාත් අම්මට බැඳිලා හිටියා. අදත් අම්මට බැඳිලා එකම දේ යනවා. එදත් පියාට බැඳිලා හිටියා. අදත් පියාට බැඳිලා හිටියා. එකම දේ යනවා. එදත් දරුවන්ට බැඳි හිටියා. ඒ දරුවම හම්බ වෙලා අදත් දරුවන්ට බැඳීම යනවා. එකම දේට අහු වෙලා. ඉක්මවා යන්නේ සසර ස්වභාවය. මාත් ඔය කලින් සිතු කාරණාවක්. මමත් මාගේ මෑණියන්ට ගොඩාක් ආදරෙයි. පියාණන්ට ගොඩක් ආදරෙයි. මමත් දෙමව්පියන්ට ආදරේ නැත්තම් අපි අහපු බණක තේරුම කිම? ඒ වුණාට මම හිතුවා මට හැම බුද්ධ ශාසනයක්ම අහිමි වුණේ අම්මාට ආදරේ නිසා, තාත්තට ආදරේ නිසා උන්දෙල්ල දාලා ගියේ නෑ. අභිනිෂ්ක්‍රමණය කළේ නෑ.
ඒ ආදරේම පැටලි මා හිටියා. එනිසා බුදු සසුන් මාහට අහිමි වී දුක්ඛිත සංසාරයට වැටුණා. මේ පාර අභිනිෂ්ක්‍රමණය කරපන් කියලා හිතට ආවා. මටත් සංසාරේ හැමදාම මොන ගැහෙන අත්දැකීම මේ ජීවිතේ පුළුවන් වුණා. ඒක ඒ විභාගේ පාස් වෙන්න. දෙමව්පියන්ටද දරුවන් අභිනිෂ්ක්‍රමණය කරනකොට දරා ගන්න බැරුව පිටිපස්සෙන් පන්න ගිහිල්ලා වැළඳගෙන යන්න එපා කියලා මේ හිතෙන සිතිවිලි සසර පුරුද්දක්. එදත් අත්හැරියේ නෑ, අදත් අත්හරින්නේ නෑ, මෛත්‍රී බුද්ධ ශාසනෙත් අත්හරින්නේ නෑ. මා මේ කියන්න හදන දේ කුමක්ද? මෙච්චර බණ ඇහිලාවත් එක අඩුපාඩුවක්වත් හදාගන්න නැත්තම් අනාගතේ බුද්ධ ශාසනයකත් පෞකාර කමේම හිඳීවි. පරණ පුරුද්දෙම හිඳීවි. ඇයි? එකම දේට ආය මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. මා ඔය කියන කතාව තවත් පිළිගන්න අමාරු නම් තවත් කාරණාවක් කියන්න. ස්වාමියා මල සොවින් වැළපී සිටිනවා තනි ගෙදරක තනි ස්ත්‍රියක්. තුන් ලෝකයක සත්වයන්ගේ සිත් දකින තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට ඒ ස්ත්‍රිය පෙනුණා. පිණ්ඩපාතේ වඩින ගමන් ඒ නිවසට වැඩියා. ඇසෝකී වෙලා අතපය වාරුනේ අර පිළිකන්නේ වැටිලා අත් දෙක එකතු කරගෙන මිදුලේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දිහා බලා ඉන්නවා. නැගිට ගන්න ඇයට පණ නැහැ. ශෝකේ උපාසිකාව මොකද මේ ශෝකේ? මගේ ස්වාමියා නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළා නුඹ තවත් ශෝක කරනවද? සංසාරයේ ඇඬුවා මදිවට කඳුළු පිහදාගෙන බඹලව ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා සංසාරේ පුරුද්දට මිනිහා මල දුකට අඬනවද? ස්වාමීනි මොකද්ද ඔය කතාව? නුඹ බොහෝ ඈත කාලේ දුප්පත් ගමක ඉපදුනා උඹරී කියලා. හරි ලස්සන හැඩවැඩ කෙල්ලෙක්. රටේ බ්‍රහ්මදත්ත රජුරෝ රටේ තොරතුරු හොයන්න විස්මාරු කරගෙන යද්දි මේ නිවසේ නැවතිලා මේ කෙල්ල ගැන හිත ගිහිල්ලා විවාහ කරගෙන කිව්ව සොඳුරුයි මම තව දවස් කිහිපයකින් එන්නම්. නුඹ හිටපන්. මාලිගාවේ ඉඳලා දුප්පත් ගමට පාර සමතලා කළා සුදු වෙලි අතුරලා වියම් බැඳලා උඹරීගේ නිවසේ මිදුලේ රත්තරන් කන්දක් හදලා රන් කාවණු කන්දක් උඩ උඹරී මේ කුමාරිකාව තියලා සොලොස් පැන් කලයකින් සුවඳ වතුරෙන් නාවලා රාජ ආභරණ වලින් පළඳලා අශ්ව රථේ රන්සිවිගේ වඩම්මලා අගබිසෝ කළා. දුප්පත් ඇයට එච්චර සැපක් දුන්න. රජ්ජුරුවන්ට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පණග වගේ සිය ගුණයක් ආදරෙයි. අද කාලේ කියන්නේ මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරෙයි කියලා. තමන්ගේ ජීවිතයටත් වැඩිය 100,000 ගුණයක් ඔහුට ආදරෙයි. ඊට පස්සේ ඔහොම ඉන්නකොට රජ්ජුරුව මල හදිස්සියේ දරා ගන්න බෑ උඹරී බිසවට.
වැළපෙනවා, ශෝක කරනවා, පෙරලෙනවා. සෝහනේ පස් බදාගෙන අඬනවා. බ්‍රහ්මදත්ත මේ උඹරී කතා කරන්නේ. එච්චරයි. දවසේම ওই වචන ටික. ඒ කාලේ හිමාලයේ 이르දිමත් තාපසීන් වහන්සේ නමක් වෙලා අපේ මහා බෝධිසත්වයෝ ආකාශයෙන් වඩිනකොට බ්‍රහ්මදත්ත කියා වැළපෙන උඹරී බිසවගේ හඬ ඇහුණා. පිහිට වෙන්න ඕනේ කියලා ආකාශෙම හිටියා. අර සෝහනට උඩින් ආකාශේ. මිනිසුන්ගෙන් ඇහුවා පින්වත්නි බ්‍රහ්මදත්ත කියා වැළපෙන මේ තැනැත්ති කවුරුන්ද? නිදුකාණෙනි බ්‍රහ්මදත්ත කියලා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් වැළපෙන මේ බිසව උඹරී. ආයෙත් කියනවා නිදුකාණෙනි අර උඹරී බිසව කියනවා මගේ බ්‍රහ්මදත්ත මට ලබලා දෙන්න. මං එයාට ආදරෙයි. මගේ බ්‍රහ්මදත්ත මට ලබලා දෙන්න. ඊට පස්සේ අර තාපසීන් වහන්සේ කියනවා බිසව මේ උඹරී බිසව නුඹ වැළපෙන්නේ කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? ඊට පස්සේ කිව්වා මගේ ස්වාමියා බ්‍රහ්මදත්ත. කියනවා උඹරී බිසව මං ආපස්සට ජීවිතේ බලනවා. මෙතන බ්‍රහ්මදත්ත කියන නමින්ම 84000ක් මෙතන වලේ දාලා තියෙනවා. භූම දාන කරලා තියෙනවා. භස්මාවශේෂ තියෙනවා 84000කගේ බ්‍රහ්මදත්ත කියන නමින්. නෑ මගේ බ්‍රහ්මදත්ත කිව්වා. පංචාල දේශේ චූලනී රජුරුවන්ගේ පුත්‍ර වූ බ්‍රහ්මදත්ත. දේවී ඒ හැම බ්‍රහ්මදත්ත රජ කෙනෙක්ගේම තාත්තගේ නම චූලනී. නෑ මගේ ස්වාමියා. දේවී ඒ හැම බ්‍රහ්මදත්ත රජතුමාටම දේවිය වෙලා හිටියේ ඔබ. දැන් කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද වැළපෙන්නේ? කොහොමද? ස්වාමියා මලායේ ඉන්නවනම් මෙතන ඔබ ජීවත් වෙලා ස්වාමියා මැරිලා පළවෙනි වතාවට නෙවෙයි ඔය. ඔබ දරුවේ දෙන්නේ කිද්දින් ස්වාමියා ඔබ දාලා ගිහිල්ලා පළවෙනි වතාවට නෙවෙයි. දිවස් තියෙන කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ ආපස්සට බේනවා නම් කියයි උඹ ඔය දාලා ගියේ 84000 වෙනි වතාවට කියලා. 84000 වතාවක් දාලා ගිය මිනිහව මේ ජීවිතේ බැන්දා. 84000 වතාවක් කනක් ඇහිලා ඉන්න නැති තරම් කෑකොස්සන් ගහපු ගෑනු කෙනාම මේ ජීවිතෙත් බැන්දා. ආයමත් අපිට අපිම මුණ ගැහෙනවා. ආයමත් අපිට අපිම මුණ ගැහෙනවා. ඔන්න ආස කරන සසරේ ස්වභාවය. දැන් මේ ජීවිතේ අපි මේකෙන් පාස් වෙනවද ෆේල් වෙනවද? කියන්නේ ජීවිතේ තේරුම් ගන්නවද? මෝඩ විදිහටම ආයෙත් පතපතා යනවද කියලා. තම නැනපමණින් වටහා ගන්න. උඹරී විසව කියනවා නිදුකාණෙනි මට ආයෙත් අඬන්න බෑ. ඔය කියන දේ මම පිළිගන්නවා. මට ශෝක නොකරන මුනිදහම දෙන්න කිව්වා. ඒ තාපසයාට කියන්න පුළුවන් උනේ විරාගී බඹසරත් කෙලස් තවන තාපසකම. උඹරී බිසව කෙස් කපා දැම්මා. කසාවතක් ඇඳගත්තා. හිමාලයේ හුදකලාවේ බවුන් ඇඩුවා. අර අඬපු කෙල්ල ඒ 84000 වතාවෙම එකම එක ජීවිතයේ ශෝක නැති කරගත්තේ.
එකම එක ජීවිතයයි තපස් රැක්කේ. හිත සමාධිමත් වෙලා ගියා. කය බිඳලා මරණින් මත්තේ බඹලෝ උපන්නා. මේ ජීවිතේ බුද්ධ කාලේ ආයෙත් අර මිනිස්සයා මුණ ගැහුවා. බඹලෝ ඉඳලා ඇවිල්ලත් බැන්දා. පරණ පුරුද්දටම මිනිහා මැරුණා. ආයෙත් ඇඬුවා. ඒත් පරණ පුරුද්දටම හිත සනසන කෙනෙක් ඉස්සරහා. සියලු දෙනාගේ දුක වාෂ්ප කරන හිරු මණ්ඩල ඇය ඉස්සරහා. එදා ඒ බෝසත් ඕදනට බඹලෝ ගියා. අද ඔය බුදුබණ පද ටිකට ඒ ශෝක කරපු බිසව සෝතාපන්න ඵලයටපත් වුණා. අර උපාසිකාව. එදත් සත්පුරුෂයන්ට නැමුණා. අදත් සත්පුරුෂයන්ට නැමුණා. අදත් ඔබ බණපදයක් අහලා සත්පුරුෂ වචනයට කීකරු වෙනවා නම් ඒ සත්පුරුෂ වචන නිසා ජීවිතයේ අඩුපාඩු හදා ගන්නවා නම් ඕක සංස්කාරයක් වෙලා ඔබට දෙව්ලොව හෝ මෙත් බුදු සසුනක හෝ එදාට ඔබට පිහිට වෙන්නේ දැන් නැවෙන නැවිල්ල. දැන් මෝල් ගස් ගිල්ල වගේ පරණ පුරුද්දෙම ඉන්නවනම් පරණ පුරුද්දෙම ඉන්නවනම් දහමට නැවෙන්නේ නැත්තම් කීකරු වෙන්නේ නැත්තම් පරණ පුරුදු අතාරින්නේ නැත්තම් ජීවිතේ හදාගන්න නැත්තම් ඕකත් යයි සංසාරේ ආයමත්. ඔබ මේ කීකරු නොවන එක සසර පුරුද්දක්. බණ ඇහිද්දෙමුත් ආය වැරදි කරන එක සසර පුරුද්දක්. අනිත් අයට දෙස් දෙවල් තිතිය ඇයි මට මෙහෙම කරන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා කියන්නේ සසර පුරුද්දක්. තමාගේ දුකට අන් අයගෙන් සාධාරණේ හොය හොයා යන එක සසර පුරුද්දක්. පුළුවන් නම් ඉවසලා දුක් ගින්දර දහම් පදයක් අහලා හිත සනසාගෙන පුළුවන් නම් මේ විභාගෙන් පාස් වෙන්න අපිට පුළුවන් වුණා. මේ ජීවිතේ කඩාගත්ත වෙනවා සසර පුරුද්ද. එක පාරක් කඩාගත්තොත් හරි. එක පාරක් කඩාගත්තොත් හරි. මක් නිසාද? අකුසලයට වැඩිය කුසලයේ බලවත් නිසා. ඒ කියන්නේ ජීවිත කෝටි ගානක පුරුද්ද එක ජීවිතයක කඩාගත්තොත් ඔක්කොම කැඩෙනවා. එච්චර කුසලයේ බලවත්. ඒ නිසා තමයි කෙලවරක් නැති සංසාරේ මගේ ආත්මය කිය පුරුදු කරගෙන ආපු සක්කාය දිට්ඨිය එකවරක් කඩාගත්තොත් ආය සක්කා දිට්ඨිය හට ගන්නවද? ආහන්න කුසලයේ බලවත්. එකපාරක් කඩාගත්තොත්. ඒ නිසා මේ අපේ හිත් අපි එක එක්කෙනාට බැඳිලා ආදරෙන් වෙලි යන්නේක තියෙනවනේ සත්සර පුරුද්දක්. ආයෙත් පිටිපස්සෙන් හිගන්නෝ වගේ වැටි ගියොත් ආදරේ ඉදිරියේ බැඳින් ඉදිරියේ කෙලවරක් නැතුව ආයෙත් වැටි යන්න වෙනවා. ඔය ගෑනු පිටිපස්සෙම ඔය මිනිහලා පිටිපස්සෙම මේ ජීවිතේ හිත හදාගත්තොත් නෑ මම හිත දමනය කරනවා කියලා මෙතනින් කැඩෙනවා. ඒක ආයෙ සසරට බැට දෙන්නේ නෑ. මම මේ කියන දේ තේරෙනවද? තවත් උපමාවක්. භාග්‍යතුන් වහන්සේ ගම් නියංගන් සිසාරා චාරිකාවේ වඩිද්දී බුදුරජාණන් වහන්සේ දැක්ක මහා සුවිසල් අතිශයින් සුවිසල් එච්චර විශාල ගහක් මේ මුළු ලංකාවෙම නෑ අදටත්. බමුණෙක්ගේ ගහ ගලවනවා 100 ගණන් සෙනඟ දාලා. බ්‍රාහ්මණය කිම ස්වාමීනි කවුරුත් වලේ දාපු නැති තැනක මගේ මිනිහ වලේ දාන්න ඕන. මේ තමයි කවුරුත් වලේ දාපු නැති තැන. බ්‍රාහ්මණය නුඹගේ නම මොකද්ද? ජානුශ්‍රෝණී.
මම ආපස්සට බලනවා. ජානුශ්‍රෝණී කියන නමින්ම ඔබම මෙතනම 14000 වතාවක් වලේ දාලා තියෙනවා. ඔබ ඔය නමින් විතරක්. අපි මේ ඉඳගෙන ඉන්න තැනම කී ගමනක් ඉඳගෙන ඉඳලා තියෙනවද? අපි නිදාගන්න හිස තියෙන තැන කී ගමනක් හිස තියලා තියෙනවද? දුටුවාද සසර? මේ දරුවන්ගෙන් බැටකන්නේ, දරුවෝ ආදරේ නැතුව අපිව රිද්දන්නේ මේ අම්මලා තාත්තලා. පළවෙනි වතාවට නෙවෙයි ඔය දරුවෝ. පළවෙනි වතාවට නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් දේවදත්ත මුණ ගැහුනේ පළවෙනි වතාවට නෙවෙයි. ආයමත් මුණ ගැහෙනවා. එකම දරුවා 10000 වතාවක් එකම අම්මා වදනවා. මෙහෙමත් සංසාරයක්. එච්චර වදලත් තවම තෘප්තිමත් නැතුව මට දරුවෙක් ඕන කියලා සිතුවිලි පවත්තනවා. එකම බිරිඳ එක ස්ත්‍රියක් මේ කෝටි සංඛ්‍යාත කාන්තාව අතරේ එක ස්ත්‍රියක් 10000 වතාව ගානේ විවාහ වෙලා හැම කෙනෙක්ම දැන් විවාහ වෙන්න කෙල්ලක් හොයනවා. එකම පුරුෂයා 10000 වතාව බැඳලා සංසාරේ පවුල් කාපු කෙල්ල මේ ජීවිතෙත් පුරුෂයෙක් හොයනවා. මේ සත්වයාට කිම අතීතය අමතක වී ගියා. නොපෙනී ගියා. සංසාරයේ විසින් අමතක කරලා දැම්මා. ඒත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැහිලා තියෙන දේවල් හැරලා පෙන්නනවා. සංසාරේ මතු කරනවා. එක එක පාසකම්මල දානෙ උයනකොට අනිවාර්යෙන් හදන ව්‍යංජන තියෙනවා. දානෙ කිව්වොත් ඒවා හදනවාමයි. ඔය නිතර කැමති ව්‍යංජන විය නොහැකිද සසර පුරුද්දක් විදිහට හිතට එන බව. උදාහරණයක්. දෙවුරන් විහෙරට පුන්නා කියන දාසිය පැමිණෙද්දී හැමදාම අග්ගල පිටි වලින් අග්ගල හදාගෙන එනවා. හැමදාම අග්ගල. පුන්නා දෙවුරන් විහෙරට එනකොට පොඩි හාමුදුරුවෝ කියනවා අද අග්ගලා ඇත්තටම අග්ගලා. ධම්සභා මණ්ඩපේ කතා වුණා. ඇත්තටම මේ අනේ පිටු සිටුතුමාගේ ගෙදර දූ තනතුරේ දැන් වැඩෙන්නේ දුවෙක් විදිහට මේ පුන්නා. දෙවුරන් විහෙරට එනකොට එක දවසට එක කැවිල්ල ගානේ හදාගෙන ඉන්න තරම් ඇයට පුළුවන් නේ. එයි මේ හැමදාම පිටි අග්ගලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවකණෙන් අසා වදාලා වැඩම කළා ධම්සභා මණ්ඩපේට. පින්වත්නි, ඇගේ සසර පුරුද්දා. ඇයි ස්වාමීනි? පින්වත් මහණෙනි, මම අතීතේ කර්මයේ විසින් මෙහෙවන ලදුව එක්තරා වයසක ආච්චි අම්ම කෙනෙක් ඉන්න ගෙදරක බැටළු පැටවෙක් වෙලා ඉපදුණා. ඔය ආච්චි අම්මා දුප්පත් නිසා පිටි අග්ගලා තමයි හදන්නේ නිතරම. උදේ හවස පිටි අග්ගලා. හදන පිටි අග්ගලා හදද්දී පුත්‍ර තනතුරේ බැටළු පැටිය තියා ඉන්නේ දරුවෙකුට වගේ ආදරේ. අපේ පොඩි එකාට කියලා පිටි අග්ගලා ගුලියක් හදලා අර බැටළු පැටියට කන්න දෙනවා. බැටළු පැටිය ඒකත් කනවා, වල් කාලා ඔහේ ඉන්නවා. පිටි අග්ගලා හදනකොටම ආර ආච්චි අම්මට මතක් වෙන්නේ ඉස්සෙල්ලා පුතාට දෙන්න ඕන අර බැටළු පැටියට. ඒ ආච්චි අම්මා තමයි පුන්නා. බැටළු පැටියා වෙලා හිටියේ මම. පරණ සිත දෙවුරන් විහෙරට යනකොටම කොච්චර කැවිලි තිබ්බත් පිටි අග්ගලාම පුන්නට මතක් වෙනවා.
එකම දෙයට ආයමත් මුහුණ දෙන්න වෙනවා. එකම දෙයට ආයමත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ දැන් ඔබගේ ජීවිතය වෙනස් කරගත්තොත්, දහමින් සූපත් කරගත්තොත්, දහම් අඩ ඇහෙනකොට කොයි තරම් දුරකින්දලා නමුත් ආවොත් දෙව්ලොව ඉපදුනත් මොන්න පංචකාමී තිබ්බත් දහම් හඬ ඇහෙන තැනට යනවා. පුරුද්ද. බුදු කෙනෙක් පහළ වුණ යුගයක, රහතුන්ගේ දහම් ගොස් පැතිරෙන යුගයක කොයි තරම් දුරට හිටියත් යනවා. පුරුද්ද. බෑ කියලා හිතුනොත් ඒකත් යනවා පුරුද්දට. බෑම තමයි. තව සසර පුරුද්දට යන දෙයක් තියෙනවා. සමහර අය පින්කම් කරද්දී මට මතකයි මම දන්න උපාසිකාවක් කින් මං ඇහුවා මේ පාර කටිනේ බාරගත්තේ නැද්ද? බෑ හාමුදුරනේ ඒ දායක සභාවේ පිරිස අමෝතුයි. එක එක අදහස් වල ඉන්නේ. එක එක ඒවා කියනවා. ඉතින් ඕවා අහන්නත් බෑ. ඒ නිසා මම මේ පාර කටිනේ බාරගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේත් මට කිව්වා කටිනේ බාරගන්න කියලා. මම බාරගත්තේ නැහැ. මිනිස්සු විවිධ නිසා. එක එක කයි කතන්දර හදන නිසා. මං කිව්වා උපාසිකාව මිනිස්සුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ නොසිදිය හැකි කර්මයක් උපද්දවන මහා කටින පින. කටින පින්කමක් කළොත් ධර්ම අවබෝධය කරන්න අවස්ථාවක් තියෙන එක කිසිසේත් මගහැරෙන්නේ නැහැ. දැන් අර බරණැස් සිටුතුමා ඊ සිටු දේවියයි මේ මහදන සිටුතුමයි සිටු දේවියටයි රහත් වෙන්න පින තිබිලත් නැති වුණානේ ඒක. අජාසත්තට සෝවාන් වෙන්න පින තිබිලත් ඒක නැති වුණානේ. කියන්නේ ධර්මය අවබෝධ කරන්න කලින් වෙන කර්මයකින් ධර්මය අවබෝධ කරන එක නැති කරනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. කටිනයක් කරපු කෙනෙකුට ධර්ම අවබෝධය කරපු පින සිඳෙන්නේ නැහැ. එච්චර මහා පිනක් උපද්දවන්න පුළුවන් එක මේ කොහේවත් යන අශෘතවත් අන්ධබාල කටවාචාල මිනිසුන්ගේ වචනයට නුඹ සිඳගත්තා. ඒකාන්තයෙන් මේ ජීවිතෙත් කුසලයේ සිඳගත්තා නම් සංසාරේ කටින කරලා තියනවද නැද්ද? නැහැ. මං කිව්වා මේ දුර්වලතාවය හදාගන්න. මොකද ওই කාරණාව ලොකු ස්වාමීන් වහන්සේ මට විස්තර කළා දුන්නේ. මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ අපේ කුසල් අපි නැති කරගත්තොත් ඒක සසරට යනවා කියලා. ගුරු ඕදනක්. ඒ නිසා මං කිව්වා මිනිස්සු බයිනවා. ඒක නිසා පිටිපස්සට යනවා කියන එක. අනාගතේ උපන්සිකාව අනාගතේ නුඹ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දෙව්රම් වීරේ දහම් දෙසද්දී යන්ට යනකොට කවුරු හරි හිතරි දින වචනයක් කිව්වොත් නතර වෙයි. ඇයි? සසර පුරුද්දක්. දැන් ඔය සමහර අම්මලා ඉන්නේ මං ගිහිල්ලා බණ අහන්නම් අසපුවේ. මං යන්නම් පින්කම් වලට. උඹලා යන්න එපා. ලොකු දුව කොල්ල යවන්න එපා මහාන වෙයි. ආන්තර නමක් බණ කියනවා hina වෙච්ච ගමන් මහාන වෙන්න යනවා. නිසා අහුවෙන්න දෙන්න එපා කොල්ලට. නිවන් දකින්න පින තියෙන දරුවෝ Tamanටම දරුවෝ වෙලා උපදී සසර පුරුද්දට ඔවුන්ට යන්න දෙන්නේ. ඒ කර්ම කරගහන්න වෙනවා. දැක්කද? හරිම භයානකයි. හරිම භයානකයි. ඊළඟට දැන් අපිට මොන ගිහිලා තියෙනවා සමහර ළමයි පැවිදි වෙන්න ඇවිල්ලා. ඊර්වස් කෙල්ලෝ අඬලා දුඩලා වැළපිලා කොහොම හරි කොල්ලා ගින්නගෙන ගිය අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට මේ ජීවිතේ මහාන වෙන එක නැතුණත් හිත ඇතුලේ මට නම් දුක හිතලා තියෙනවා.
මේක සසරටත් යනවා නේද කියලා. එකක් ඒ කොල්ලට ස්ත්‍රියක් නිසා ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියෙන එක සංසාරයට යනවා. අනිත් පැත්තෙන් ඒ කෙල්ලට තව කෙනෙක්ගේ පැවිද්ද වළක්වන එක සංසාරයට යනවා. පින්වතුනි මේක ධාතු ස්වභාවයක්. මේව නිතර නිතර පුරුදු කරනකොට හැරෙනවා මේ පැත්තට හිත. ඒ නිසා මම මේ කාරණාව කියන්න හිතුවේ අපිට යම් දේවල් එනවා තීරණාත්මකයි. මම මේ සීලේ රකින්නවද නැද්ද? මම මෙතන සංවර වෙනවද නැද්ද? ඒ සීලේ කැඩුනොත් ඔබ පරණ ලෝකෙටම ගියා. ෆේල් වුණා මේ පාරක්. ඔබ මේ ජීවිතේ සංවර වුණේ නැත්තම් ඔබ පරණ පුරුද්දටම ගියා. ඔබ පාස් වුණේ නැහැ විභාගේ. දෙමුත් අඬා ඉන්නවා නම් ස්වාමියා නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, ප්‍රේමතිය නිසා, ප්‍රේමවන්තයා නිසා, බැඳීම් නිසා දෙනුත් අඬා ඉන්නවා නම් හිත හදාගන්න නැත්තම් ඔබ පෙරදුනා. මෙතෙක් කාලයක් අඬපු ඇඬිල්ලට මේකතු වුණා. මගේ බුදුරජාණන් වහන්සේ මහ වීදියේ වඩිද්දී ඒ මහලු බ්‍රාහ්මණයා දුවගෙන පැමිණ ඇවිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අල්ලගෙන පුතා මගේ රත්තරන් පුතා කොහෙද බං ගියේ කිව්වා. හොයනවා මමයි අම්මයි නුඹව. යන් නිවසට අතින් ඇදගෙන යනවා. මහලු බමුණි බුදුරජාණන් වහන්සේව අපේ බුදුරජාණන් වහන්සේ ඒ මහලු බැමිණිය නිවසේ සිටිනවා. ඈතින් එන ස්වාමියා රන් කඳක් රැගෙන එනවා. පුතා මගේ රත්තරන් පුතා කොහෙද ගියේ? දුවගෙන ආවා. මයි පුතාට මම මොන හරි දෙන්න ඕන. පැන්සිංගිත්තක් බෙදුවා. ඉඳගත්තා. දාන් දිසුවා භාග්‍යතුන් වහන්සේ. සෝවාන් වුණා. ඒ බ්‍රාහ්මණයා නකුල මාතා නකුල පිතා ජීවිත 500ක් අම්මයි තාත්තයි. ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි. ඒ හැම ජීවිතෙන් පුතා වෙලන බෝධිසත්වයෝ සම්බුදුන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බුදුරජාණන් වහන්සේ දකින්න කොටත් පුතා කියලාම සංඥාව ඇති වුණා. ආයෙමත් සංසාරේ අපි මුණ ගැහෙනවා. උඹ එපා කියලා පැතුවට එයාම මුණ ගැහෙනවා. වලක්විය නොහැකි සසරේ තරම් දීර්ඝයි. අපේ සංසාරයේ ඉදිරියේ අපේ සංසාරයේ උප්පත්ති ඉදිරියේ මේ ලෝක සංනිවාසයේ පුංචි මේ අසපු පුංචි වෙන තරමට ඉන්න මිනිසුන්ට එහෙම යද්දි නිතර මුණ ගැහෙනවද නැද්ද? ඒ වගේ එච්චර උප්පත්ති ආයමත් ඉපදෙනවා. තිරිසන් වෙලත් උපදිනවා. ලේසි නෑ මේක. ඒ නිසා සංසාරේ කැපවීමෙන් සිල් රැක එක පෝයක්වත් මං අරින්න නැතුව සිල් අරන් නිතර ධර්මය අහමින් දන්සලක් වගේ අතින් දන් දෙදී සංසාරේ අපි ආවේ නැහැ. මේ ජීවිතේ පුරුදු කරගත්තොත් අපි ජීවිතේ අලුත් පැත්තකට යනවා. කන් යොමාගෙන බණපද ඇහුවොත් ඒකත් සංස්කාරයක්.
ඉක්මනට දහමට කන් යනවා. මේවා සංස්කාර හේතුඵල දහමෙන් හැදිච්ච දේවල්. ඒ නිසා මේ සංස්කාර තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වුණා ඉස්මතු වෙන්නේ. තව කොතේකුත් නම් දේවල් තියෙනවද? ජාතක කතා බුද්ධ දේශනා විදිහට තියෙන ජාතක කතා 550 ජාතකයේ කියමු. ඒ ජාතක කතා ඔක්කොගෙම තියෙන්නේ ආයෙමත් අපිට මොන හිතේව නෙවෙයිද? ඒ මහා අන්තේ දැන්ති මහා බල ඇති ඒ අඟුලිමාල මුනිතු දහමට එන්න පෙර සරණට එන්න පෙර කඩුවක් අමෝරාගෙන බුදුරජාන් වහන්සේගේ පිටිපස්සේ 3 යොදුනක් දිව්වා. ඔබ හිතන්නේ ওই කඩුවක් අරන් දුවන එක පළවෙනි වතාවට කියලාද? මහා සුතසෝම කතාවේ නුගරුක්ෂේ දෙවියා ශ්‍රමණෙක් විදිහට ඉදිරියෙන් යද්දී කඩුවක් අරගෙන ඒ ශ්‍රමණයා පිටිපස්සේ යොදුන් 3ක් දිව්වා. අද වගේම කඩුවක් අරන් එදත් දිව්වා. සසර පුරුද්ද එදත් මිනී මරුවා අදත් මිනී මරුවා. එදත් සත්පුරුෂ අවවාදයට ඒක නතර කළා. අදත් සත්පුරුෂ අවවාදයට නතර කළා. සත්පුරුෂයන්ට අවනත වෙනවා කියන එක සසර පුරුද්දට යනවා. හොඳ වචනයට අවනත වෙනවා. එතකොට සත්පුරුෂයන්ගේ අවවාද ඉදිරියේ දඩබ්බර වෙන එක සසරට යනවා. සත්පුරුෂයෝ අතාරින එක සසරට යනවා. තමන්ගේ නම කිව්වේ නැහැ කියලා, තමන්ට ප්‍රශංසා කළේ නැහැ කියලා, කවුරු හරි හිත රිද්දුවා කියලා සත්පුරුෂ ඇසුර අතාරිනවනේ. මම පාඩුවේ ගෙදර වෙලා ඉන්නවා කියලා. ඕකත් සසර පුරුද්දට යනවා. කවදාවත් ලැබුණ සත්පුරුෂ ඇසුර නැති කරගන්න එපා. එතකොට සත්පුරුෂයෝ අහිමි වෙන්නේ නැහැ. ධර්මයේ ඇහෙන එක නැති කරගන්න එපා. එතකොට බණපද ඇහෙන එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් හිතුවේ නැහැ අපි ගඩොල් වැලි ඇදලා අපේ අතින් ස්තූප හැදේවි කියලා. හැදුවා. බෝධි මණ්ඩප හැදුවා. මේ වගේ සුඳුරු බුදුරුව ඉදිරියේ වැඳගෙන බණ ඇහුවා. කන් යොමාගෙන බණ ඇහුවා. නිදිමත මැඩ පාවල දනහිස්වල කොන්දේ දැනෙන වේදනාව මැඩ බණ ඇහුවා. මේවා වරදින්නේ නැහැ පින්වත්නි. වරදින්නේ නැහැ. මේවා ශ්‍රේෂ්ඨ කුසල්. ශ්‍රේෂ්ඨ කුසල්. සත්පුරුෂයෝ මොන ගස්සවනවා. ධර්මයේ මගහැරෙන්න දෙන්නේ නැහැ. අමා නිවනට පමුණුවනවා. මොනවා හරි දුකක් විඳගෙන මොකක් හරි අපහසුතාවයක් විඳගෙන පුරුදු කරගන්න පුළුවන් වුණොත් යහපත් දෙයක් මේ ජීවිතේ විතරයි ඒ දුක. මේ ජීවිතේ විතරයි. පුරුදු කරන කුසලයෙන් නැති කරනවා සියල්ල. මේ පින්වතුන් හිතන්නේ කුමක්ද? මා මේන කලින් ආරම්භයේදීම කිව්ව අර අබ්‍රහ්මචාරී නරක සිත් තියෙන කෙල්ලක් බඹසරින් පව් හොදපු කතාවත් එක්ක ඒ උපාසිකාව ඕන දැන් මමම මේ ජීවිතයේදීම ඇයට ප්‍රශංසා කළා. මොකද්ද? උපාසිකාව. ඒ උපාසිකාව කය මිදලා නරක ලෝකෙකට යයිද? අවුරුදු 100 ගානක් පව් කළාට වැඩිය පව් නොකොට මැරෙන එක ශ්‍රේෂ්ඨයි. අහනවා මිලින්ද රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් කිම නාගසේනයන් වහන්සේ
නුඹ වහන්සේ දහම් දෙසද්දී වදාලා සිය ගණන් අවුරුදු පව් කරපු සත්වයා එකම බුද්ධානුස්සති අරමුණෙන් මිය ගොස් දෙව්ලොව උපදිනා බව සැබෑවටම තෙරුන් වහන්සේ එහෙම වෙන්න හැක්ද? අවුරුදු 100ක් පව් කළා නෙව. කිම මහරජුනි පුංචි ගල් කැටයක් වතුරට දැම්මාට පස්සේ ගිලෙනවද? එහෙමයි ස්වාමීනි. මහා ගල් කැටයක් මහා ගලක් වතුරට දැම්මොත් ගිලෙනවද? පුංචි ගල් කැටෙත් ගිලෙන එකේ මහා ගල ගැන කවර කතාවද? කිම මහරජුනි ඔය ගල නැවක තැබුවොත් ගිලෙනවද? ගිලෙනවද? නැහැ. අවුරුදු 100ක් පව් කරපු කෙනා බුදුරජාණන් වහන්සේ සිහි කිරීම නැමැති බුද්ධානුස්සතිය නැමැති බුදුන් සරණ යාමේ නැමැති නැවට නැංගා. ඒකයි ගිලුන්නේ නැත්තේ. නැග ගන්න පින්වත්නි තුනුරුවන් සරණ යනවා කියන නැවට. ඒ නැවට නැගගත්තට පස්සේ කොයි තරම් අපි අතරින් පව් කිරිලා තිබ්බත් අකුසල් කිරිලා තිබ්බත් ඒවාට අපිව නිරේට ඇදගෙන යන්න බෑ. තෙරුවන් සරණ නැමැති නැවට නැගලා නිසා. එවැනි ගල්කුළු 100 ගණන් නැවට පටවන්න පුළුවන්. නැව ගිලෙන්නේ මේ කියන්නේ බුදුන් වැඳ වැඳ පව් කරපන් කියලාද? අතීතයේ ආරම්භයම කිව්වේ. අද මේ ධර්මය අහලා ජීවිතේ වෙනස් කරගන්න කෙනාට මෙතෙක් කාලයක් කරපු පව් ඒ ධම් තේජස ඉදිරියේ ඔහුට අදාළ නැහැ. පින්වත්නි හොඳට කෙනෙක් හිතක් වඩනවා නම් මේ ලෝකේ සත්වයා පව් කරන්නේ පව් කරනකොට ඔහුගේ සිත තුළ පිහිටන්නේ නැති කාරණා 4ක් තියෙනවා. ඒ තමයි පව් කරන වෙලාවේ මෛත්‍රිය පිහිටන්නේ. මුදිතාව පිහිටන්නේ. කරුණාව පිහිටන්නේ. උපේක්ෂාව පිහිටන්නේ. පව් කරනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ බඹ විහරණ හිතක පිහිටන්නේ පව් කරද්දී. අකුසල් කරද්දී. ඒ නිසා ඒ හිත්වලට කියනවා රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් පටු වුණා කියලා. මේ ලෝකෙ සියලු සත්වයෝ පව් කරන්නේ පටු හිතකින්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මෛත්‍රිය වඩනකොට හිත පුළුල් වෙනවා, අප්‍රමාණව හිත පැතිරෙනවා. මුදිතාව වඩනකොට අප්‍රමාණව හිත පළල් වෙනවා. කරුණාව වඩනකොට උපේක්ෂාව වඩනකොට එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බඹ විහරණ කෙනෙක් වැඩුවොත් එහෙම පටු හිතකින් කරපු කර්ම ඒ අප්‍රමාණ හිතේ විපාක දෙන්නේ. ඔන්න කර්ම විපාක නොදෙන තව ක්‍රමයක්. දැන් අංදහන් අවවාදයක් දෙන්නම් අවසාන වතාවට තවත් භයානක සංසාර ගමනක් ගැන. අපි සියලු දෙනා කර්මයෙන් බැට කන අය. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළා මේ කර්මයේ විවිධත්වයක් තියෙනවා කියලා. මා මේ කියන දේ කන් යොමු කරගෙන අහන්න. මම හිතනවා මං උත්සාහ කරනවා ලොකු අයටත් පොඩි අයටත් තරුණ අයටත් මහලු අයටත් ඔක්කොටම තේරේවා කියලා වැටහේවා කියලා මම මේ කියන දේ. බුදුරජාණන් වහන්සේ වදාලා කර්මය ගැන මේ විදිහට අත්ති භික්ඛවේ කම්මං නිරය වේදනියං. ඒ කර්මයක් තියෙනවා පින්වත් මහන්නේ කර්මයක් තියෙනවා ඒක විපාක දෙන්නේ නිරේ. ඒක මනුස්ස ලෝක විපාක දෙන්නේ නැහැ. එයා නිරේ ඉපදෙන කල්ලි කර්මය තියෙනවා.
අත්තිබික්කවේ කම්මං තිරච්ඡාන යෝනින් වේදනිය. තිරිසන් යෝනි ඉපදිලා විඳවන කර්මයක් තියෙනවා. ඒක විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. තව තියෙනවා අපේ කර්ම ඒව විපාක දෙන්නේ പ്രേත ලෝකේ. තව තියෙනවා කර්ම ඒක විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. තව තියෙනවා කර්ම ඒක විපාක දෙන්නේ දෙව්ලොව. දැන් මම කියන්නේ ගියේ මේකයි. නිරේ විඳින කර්ම විපාක දෙන්නේ නිරේ. ඒත් මිනිස්සු කියනවා මම පුදුම අපා දුකක් විඳින්නේ. ඇහිලා නැද්ද? මාහට නම් ඇසී තිබෙනවා. අපා දුකක් අපා විඳින්නේ කියලා. නිරා දුකක් විඳින්නේ කියලා. එතකොට ඒ කතාව හරිද? වැරදි. අපායේ දුක මනුස්ස ලෝකේ විඳින්න නැහැ. අපි මේ විඳින දුක් ඔක්කොම මිනිස්සු විඳින ඒවා. ඒ නිසා පින්වත්නි, නිරේ විඳින කර්ම, තිරිසන් ලෝකේ විඳින කර්ම, പ്രേත ලෝකේ විඳින කර්ම ස්ටෝක් වෙලා ඒ කර්ම කන්දක් තියෙනවා. අපි නිරේ ඉපදෙන කල් ඉපදුනාට පස්සේ විපාක දෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකේ විඳවන කර්ම ගොඩාක් අපිට තියෙනවා. ඇයි සංසාරේ කෙලවරක් නැහෙනේ? අර අපරාපරිය වේදනීය කර්ම අපේවා. ඒ කර්ම තියෙනවා. අපි තිරිසන් ලෝකේ ඉපදෙන කල් බලාගෙන ඉන්නේ. විඳවන්න විපාකේ හදලා දෙන්න. ප්‍රේතෙක් වෙලා විඳවන දේවල්, සංසාරේ රැස් කරගත්ත දේවල් බලාගෙන ඉන්නවා අපි ඒකේ ඉපදෙනකල්. මිනිස්සු මේ දුක විඳින්න බෑ කියලා ඊයේ අවුරුදු 77ක ආච්චියම්ම කෙනෙක් මට කතා කළා. හාමුදුරනේ පුළුවන් නම් මගේ හිත හදන්න මං වහබනවා. මට මේ දුක ඉවසන්න බෑ කියලා. මං කිව්වා අම්මා මට උපදෙස් දෙනවට කලින් තියෙන ලැජ්ජාව. අවුරුදු 77ක් දුක් විඳගෙන හිටියා. අවසානයේ වලපයයි ගොඩපයයි තියෙද්දි බැරියෝ කියලා මැරෙන්න හදනවා. එතකොට දුකට විසුදුම විදිහට දකිනවා මරණය. චතුරාර්ය සත්‍යයේ මරණය කියන එක අයිති මොන ආර්ය සත්‍යයටද? දුක නම් ආර්ය සත්‍යයට. දුක එපා කියලා පැතුවේ මොකද්ද? දුක. එතකොට මැරිලා ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ නම් ටොංගානක පාප කර්ම ගොඩක් බලාගෙන ඉන්නවා තිරිසන් ලෝකෙට එනකල්. එතකොට මේ මැරෙනවා කියලා සියදිවි හානි කරගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඊළඟ පාපයට කර්ම ටික විඳින්න දොරටු ඇර ගන්නවා. බලෙන්ම දොරටු ඇර ගන්නවා. ඒ නිසා සතර අපායේ බිය දකින අතීත පුරුෂයෝ උල උඩ ඉන්න මිනිහට කිව්වා ඕකේ හිටපන් සැපයි මැරෙලා නිරේ යන්න එපා කියලා. උල උඩ ඉන්න එක සැපයි කිව්වා. අහලා නැද්ද අම්බ සක්කර පීතවත්ව? උල උඩ ඉන්න එක සැපයි. බලන්න කර්මවල ස්වභාවය. අපි හිතනවා මැරුණා නම් මේ කිසි දුකක් නැහැනේ කියලා. එන්නකල් ඉන්නේ අපි වෙහෙට. පින්වත්නි, ඔයාලගේ ගෙවල් වල අඹ ගස් තියෙනවා. තව මොනවාරි පළතුරු ගස් ඇති. පේර ගස්, ඔබගේ කොස් ගහක් හරි ඇති. ඔය අඹ ගහේ කොළ හැලිලා දළු වෙන කාලයක් නැද්ද? තියෙනවා. වාරෙට මල් පිපිලා ගෙඩි හට ගන්න කාලයක් නැද්ද? තියෙනවා. සමහර අඹ ගස්වල අඹ පිරීලා අතු පාත් වෙලා ගෙඩි එල්ලිලා. ওই ගහෙන් හැදුන අඹ ඔය ගහේ කොතනද තිබ්බේ? ඔය ගහේ හැදිච්ච අඹ ගෙඩිය ඔය ගහේ කොතනද තිබ්බේ? තිබ්බ තැනක් හොයාගන්න පුළුවන්ද? වාරෙට කාලෙට පරිසරයට හැදුනද නැද්ද?
හැදුනා. අන්න ඒ වගේ මේ ඔයාලා දිහා බලනකොට ඔබ මා දෙස බලනකොට අපි සංසාරේ කරපු කර්ම ශක්තිය අපිට පේන්නේ. සුදුසු කාලේ විපාක දෙනවා. සුදුසු කාලේ විපාක දෙනවා. අපිට කොහේ මැරෙන්න වෙයිද? කොයි විදිහට මැරෙන්න වෙයිද? මැරුම් කණ්ඩ වෙයිද? පණුව ගගහ ලෙඩ ඇඳී ඉන්න වෙයිද? කුමන කර්මයක් ඉදිරිපත් වෙයිද? දරුවෝ අපි ළඟ සිටීවිද? දරුවෝ අපෙන් ඈත් වේවිද? කොරෝනා වගේ ලෙඩක් ඇදිලා මැරෙනකොට මිනිහවත් ඥාතියින්ට දකින්න නොලැබේවිද? කවුද දන්නේ? මට නම් පුදුමේ දේ තමයි ඔය අඹ ගහේ උපමාවත් එක්ක කර්මය කොයිද තියෙන්නේ කියලා හොයාගන්න බෑනේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේට ඒක පේනවා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැද්ද? ආශ්චර්යයි පින්වත්නි. අద్භූතයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට ලෝකේ කිසිවෙකුට පේන්නේ නැති කර්ම ශක්තිය පේනවා. මෙයා ඊළඟට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා පේනවා. පුදුම සහගතයි. දිවි හිමියෙන් සරණ යන්න බුදුරජාණන් වහන්සේ පුංචි ළමා ලපටි අය අතරින් පොඩි ඈයෝ බුදු ගුණ කිව්වොත් බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් වැඳුත් බුදුරජාණන් වහන්සේට ආදරය කළොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ආස කළොත් දරුවනේ මේ ලෝකේ කෝටි සංඛ්‍යාත ළමයි අතරේ ඔයාලා මැණික් වගේ පේනවා. දෙවිවරු සිටින්නේ නුඹලාගේ පිටුපස්සේ. වීරිය කරපු අර ඉස්සෙල්ල කියපු කාන්තාවට දෙවිවරු උදව් කළා වගේ නුඹලාගේ පිටුපස්සේ සිටිනවා දෙවිවරු. තරුණ දුවෙක් පුතෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහානවන ඒ ධර්මයට ආසන ඒ ධර්මයට ද්වේෂ කරන්නේ නැත්තම් ඒ තරුණ දුව පුතා තරුණ සමාජයේ බොරළු මැද මැණික් වගේ ඔවුන්ගේ පිටුපස්සේ දෙවිවරු සිටිනවා. වැඩිහිටිය අයෝ අද පොල්ගහවල අපි වැඩසටහන කරලා පඩිපෙළෙන් බැහැගෙන එනකොටම මැදිවි අවුරුදු 50ක විතර තාත්තා කෙනෙක් ඇවිල්ලා උන්ද සැඩ පහරට අහු වෙලා ෆෝන් සැඩ පහරට මේ ඉස්කෝලේ 2 වසරට ගිය අප්පච්චිලා මේ ෆෝන් එක පිහින් තිගෙනගෙනනේ දමනයක් කීකරුකමක් නැති කෙලෙස් වසඟයට පත් වුණ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ ෆෝන් එකේ යම් දේවල් දිහා බලා ඉන්නවද මේ අප්පච්චිත් ඒක දිහා බලන්න පුරුදු වෙලා. හැබැයි උන්දට දවසක් ඕකේ බණක් YouTube එකේ තිබිලා ඒක ඇහිලා දාඩිය දාලා ෆෝන් එකට වැඳලා මං ආයේ පව් කරන්නේ එදා ඉඳලා කෝටියක් පව් ගෙවෙන්න බණ අහනවා. ආරාමෙන් ආරාමයට යනවා. මං කව අප්පච්චි ගුරු පූජාවක් විදිහට ආයේ පාපයට වැටෙන්න එපා.